Hi, everyone. Uh, yes, we are ready. We are going to start the session. First of all, who am I? I am Chamara Ruchiranga, graduated from University of Peradeniya, and now I work here. Here means Rathuta Divisional Secretariat, and I teach English. I have been teaching English for 10 years. Many of you who live in Rathuta area may have heard my name, or some of them. You may have learned from me, or some of them you might not have seen me or not have heard my name before. It's okay, it doesn't matter. GCE O-level examination is just around the corner. That means you have only, I think you have 40 or something days more. So, at the 11th hour, the media unit of Rathuta Divisional Secretariat have decided to hold a series of lectures to help the students who are going to sit for the GCE O-level examination this time. Before we further advance, I would like to thank the people who behind this process. First of all, our dear sir, the person hardly needs any introduction, Mr. Dinipriya Herath, the Divisional Secretary, Rathuta, and Mr. Sanjeeva Jayatilaka, the head of media unit, the first ever media unit in Sri Lanka, and the members of his hard-working team who give their souls and hearts to make this really happen. Thank you very much for giving us this opportunity to help the children during this challenging time. It's a great opportunity. Thank you very much. Thank you very much. Right. Without taking much of your time, let's start the session. Right. මම හිතනවා විනාඩි කීපයක් ඉංග්‍රීසියෙන් කතා කරා. මෙතනින් එහාට ඉංග්‍රීසියෙන් කතා කරොත් මම හිතන්නේ තව කවුරුත් මෙතන ඉන්න එකක් නැහැ. වැඩේ අල්ලන් ඉන්න එකක් නැහැ. ඒ නිසා මොකද්ද කරන්න කියලා සිංහලෙන් පැහැදිලි කරන්න. රත්තුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාධ්‍ය කණ්ඩායම. ඉතින් මේගොල්ලෝ මේ අභියෝගාත්මක මොහොතේ මේ බොහොම අමාරුවෙන් වැඩ ටික කරගෙන යන වෙලාවේ තව දවස් 40 ගාණක් වගේ මම හිතන්නේ තියෙන්නේ ඕලෙවල් විභාගේ පටන් ගන්න. ඉතින් ඒ වෙලාවේ මේ මාධ්‍ය කණ්ඩායම විසින් අපේ ඉන්න වෘත්තීය සුසුකම් තියෙන ගුරුවරු ටිකක් එකතු කරගෙන ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන සිසුන් වෙනුවෙන් පුංචි වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. ලෙක්චර්ස් කීපයක් මූලික විෂයන් ටික ආවරණය කරන්න. ඒක ඉංග්‍රීසි විෂය තමයි මම කරන්නේ. ඒක තමයි ආරම්භක සෙෂන් එක විදිහට අපි කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔන්ලයින් ක්ලාස් එකකට විශාල ගාණක් අය කරනවා ගුරුවරු රුපියල් 2-3000ක් හෝ ඊටත් වැඩියෙන්. නමුත් අද ඔබට මේ Facebook live වීඩියෝ එක හරහා ලැබෙන පාඨමාලාවට කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. එතන මේ සඳහා අය වෙන ගාස්තුව තමයි ඔබේ data ගාස්තුව. එපමණයි. මම හිතන්නේ ඒකටත් දැන් හැම service provider කෙනෙක්ම Facebook social media packages දීලා තියෙනවා බොහොම පොඩි ගණන් වල. මම හිතන්නේ බොහොම පොඩි කියන්නේ සාධාරණ ගණන් වල රුපියල් 100 ඉඳලා මම ඒක නම් කියන්න යන්නේ නැහැ. ඒක ප්‍රවර්ධනයක් වෙන නිසා කොහොමවත් මම හිතන්නේ රුපියල් 100 ඉඳලා වගේ packages තියෙනවා. unlimited packages. මේවා දාගෙන සම්බන්ධ වෙන්න. මොකද මෙතන ඉඳලා වැඩි දිගටම යනවා. අද දවසේ ආරම්භ කරන වැඩේ දිගටම ක්‍රියාත්මක වෙනවා. හැම දවසකම මම හිතන්නේ සිකුරාදා දවසේ ආරම්භකොට අනිත් හැම දවසකම සති අන්ත දවස් නැතුව. ඔව් අනිත් හැම දවසකම ගුරුවරයෙක් මේ විදිහටම ඔබ වෙනුවෙන් ඔබට අවශ්‍යම දේවල් ටිකක් කියලා දෙන්න මේ වෙලාවට මේ 3-4 හෝරාවේ 3-4 පැයේ මේ වැඩේට සම්බන්ධ වෙනවා. ඒ නිසා අද අපි වැඩේ පටන් ගමු. තවත් වෙලාවක් නැහැ. මට දීලා තියෙන පැයක වෙලාවක්. ඉතින් මේ පැයේ ඇතුලේ ඔබට ඕනේ කරන ඉංග්‍රීසි පාඩමක් කියලා දෙන එක තමයි මට තියෙන අභියෝගය. ඉතින් මම මේක අභියෝගේ මේ විදිහට බාර ගන්නවා. මම අද දවසේ ඔබේ සාමාන්‍ය පෙළ විභාගයේ
ඉලක්ක ප්‍රශ්නයක් වගේ දෙයක් කතා කරන්න උත්සාහ කරන්නේ නැතුව මොකද වැඩේ තාම මම හිතන්නේ හරියට ජනගත වෙලා නැහැ. තව ටික දවසක් යයි වැඩේ හරියටම සෙට් වෙන්න. ඒ නිසා අපි අද දවසේ මම උත්සාහ කරනවා යම් තියරි කීපයක් මම හිතන්නේ මම අද දවසේ මම පැසිව් වොයිස් එක කියලා දෙන්නම්. හරි. මොකද මේක හැමෝම හරිම අමාරුයි කියලා හිතන් ඉන්න පාඩමක් නිසා මම කියලා දෙන්නම් අද දවසේ පැසිව් වොයිස් පාඩම. පැසිව් වොයිස් කියන්නේ මොකද්ද? පැසිව් එක කොහොමද පාවිච්චි කරන්නේ? මොකද්ද කියලා කිසිම අයිඩියා එකක් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයා ඉන්නේ බින්දුවේ නම් ඒත් කමක් නැහැ. රැඳිලා ඉන්න බලන්න තේරෙනවද කියලා තේරුම් නැත්තම්. ඔව් මොනවා හරි වෙනත් ගැටලුවක් තියෙනවා නම් ඔබට අවස්ථාව තියෙනවා මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාන්න මේ දැන් මම උත්තර දෙනවා. මොකද මේක සජීවීව කරන වැඩසටහනක් නිසා. මම හිතන්නේ ඊට පස්සේ වුණත් මේ වැඩසටහන මග ඇරුණොත් ඔබට මේක නැවත බලා ගන්න පුළුවන් පිළිවෙලක් අපේ මාධ්‍ය කණ්ඩායම මම හිතන්නේ ඔබ වෙනුවෙන් හදලා දෙවි. ඉතින් අද දවසේ මම උගන්වන කුමන හෝ දෙයක් ඔයාලට තේරුම් නැත්තම් ඒක සම්පූර්ණ වගකීම මම බාර ගන්න ඕනේ. මොකද මමනේ ඉගෙනුවේ. ඒ නිසා වහාම මගෙන් අහන්න මේ යටින් කමෙන්ට් එකක් දාලා මේ සෙෂන් එක ඉවර වුණාට පස්සේ හරි කමක් නැහැ. අපි මාධ්‍ය කණ්ඩායම හරහා ඒ සඳහා උත්තර දෙන්න බැඳිලා ඉන්නවා. හොඳයි. පැසිව් වොයිස් තමයි මම අද දවසේ කියලා දෙන්නේ නැහැ. මොකද මේක ඕලෙල් විභාගයේ කරන ළමයෙකුට පැසිව් වොයිස් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ පූර්ණ දැනුමක් තියෙන්න ඕන. පැසිව් වොයිස් කියන්නේ මොකක්ද කියලා ඔයා තාමත් දන්නේ නැත්නම් පුතා ඔයාට තව දවස් 40 ගානයි නම් විභාගෙට තියෙන්නේ තීරුමක් නැහැ වැඩේ. ඒ නිසා බලන්න මේ මොහොතේ මම මේ කියලා දෙන පොඩ්ඩ අල්ලගන්න බලන්න මේ මාධ්‍ය කණ්ඩායමේ වැඩේට අර්ථයක් දෙන්න පුළුවන්ද කියලා බලන්න මම මෙතනින් එහාට කරන වැඩ ටික ඔයා හරියට සෙට් වෙලා බලාගෙන ඉන්න හරියට සෙට් වෙලා අල්ලගන්න බලන්න තේරුම් නැත්නම් මම අර කිව්වත් වගේ අහන්න මට මේ දැන් පණිවිඩය ලැබෙයි මෙහෙම අහනවා කියලා මම ඒ ගමන්ම උත්තර ටික දෙනවා right passive voice passive voice කියන්නේ පුතා මේක සිංහලෙන් කියන්නේ කර්මකාරකය කියලා කර්මකාරකය කියලා මේක හරි ගැටලුවක් තියෙනවා ගොඩ දෙනකොට මේ කර්මකාරකේ මාර කරුමයක් වෙලා තියෙන්නේ මොකද මේක තේරුම් ගන්න බැරි නිසා. මේක තේරුම් ගන්න බැරි ඇයි කියලා අපි දැන් තේරුම් ගන්න බලමු. මේ බලන්න. ඕනෑම භාෂාවක පුතේ, ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව විතරක් නෙවෙයි, ලෝකෙ තියෙන වෙනත් ඕනෑම භාෂාවක වුණත් වාක්‍ය රටා දෙකක් තියෙනවා. මොනවද? එකක් කර්මකාරකනේ. අනිත් එක මොකද්ද? කර්තෘකාරක. right. කර්තෘකාරක අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් මේකට කියන්නේ active voice. පුතේ ඔයාලට වැඩේ තේරෙලා නැත්නම් ඔයාලට මේවා අඩු ගන්න ඇහිලවත් ඇති. ඉස්කෝලේ ටීචර් උගන්වනවා, පන්තියේ ගුරුවරයා උගන්වනවා, ඇහිලා ඇති. ඒ නිසා මේ වචන ඔයා දන්නවා. මම නැවතත් කියනවා ඕනෑම භාෂාවක තියෙන වාක්‍ය වර්ග දෙකක් තියෙනවලු. එකක් කර්තෘකාරකලු, අනිත් එක කර්මකාරකලු. ඉංග්‍රීසි වලින් කියනවා නම් මේක active voice ලු පුතා, මේක passive voice ලු. අපි කතා කරන්න යන්නේ passive voice ගැන. මොකද ඔයා දැනටමත් active voice දන්නවා. එතකොට ඔයාට නිකන් එකපාරට හිතෙන්න පුළුවන් අපි active voice දන්නෙත් නෑ නේ සර්. එහෙනම් මොකද්ද මේ කියන්නේ කියලා. right. මම active voice කියන එක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. පුතේ අපි මූලිකව ඉංග්‍රීසි භාෂාවේ තියෙන tenses තුනක් අද දවසේ කතා කරන්න උත්සාහ කරමු. tenses කිව්වේ පුතේ වාක්‍ය හදාගන්න ක්‍රම. අදහස් ප්‍රකාශ කරන ක්‍රම. පුතේ ඉංග්‍රීසි භාෂාවේ එහෙම ක්‍රම 12යි දෙයනේ තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන 12යි. ඉතින් ඒ 12ම අද දවසේ අපිට කතා කරන්න පුළුවන් ඒ දන්නේ නැහැ. හැබැයි පුළුවන් තරමක් දුර යන්න. බැරි වුණොත් අපි තව දවසක හම්බ වෙනවා. ඒ කියන්නේ මම තව දවසක එනවා. මේ විෂය ගුරුවරුන් මෙහෙම මාරුවේ මේ ටර්න්ස් ටික යනකොට මම තව දවසක් එනවා. එදාට අඩුපාඩුවක් වුණොත් ඔන්න නැවත මාව අල්ලගන්න පුළුවන්. කොහොම වුණත් අපි ටෙන්සස් තුනක් ගන්නවා මූලික ටෙන්සස් තුනක්. මොනවද මූලික ටෙන්සස් තුන? පළවෙනි එක තමයි simple present. මම හිතලා පේනවා කියලා. අංක 2 simple past. අංක 3 simple මොකද්ද? future. right. මේ tenses තුන ගන්නකො. ඒ කියන්නේ පුතේ මේ මහලුකු දෙයක් නෙවෙයි වාක්‍ය හදා ගන්න ක්‍රම තුනක්. පුතේ කාලය බෙදන්න පුළුවන් කොටස් තුනකටනේ. මොනවද? දැන් කරන දේවල්, කරලා ඉවර වෙච්ච දේවල්, කරන්න තියෙන දේවල්. ඔක තමයි කාලයේ තියෙන කොටස් තුන. ඒ කියන්නේ වර්තමානය, අතීතය, අනාගතය. ඒක ඔයාලට තේරෙනවනේ. හරි. එතකොට අපි කිසියම් වාක්‍යයක් සරල, සිම්පල් කියන්නේ සරලනේ.
සරල වාක්‍යයක් හදා ගන්නකොට අපි හිතමු අපි වර්තමාන වාක්‍යයක් හදා ගන්නවා කියලා. වර්තමාන කියලා කියන්නේ සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට කරන වැඩක්. අපි සරල වාක්‍යයක් ගමු. අපි ගමු මෙහෙම නිමල් කාමරය පිරිසිදු කරනවා. right මේ වාක්‍ය ගන්න. නිමල් කාමරය පිරිසිදු කරනවා කියන වාක්‍ය වැටෙන්නේ පුතේ වර්තමානයේද අතීතයේද අනාගතයේද? වාක්‍ය මොකද්ද? නිමල් කාමරය පිරිසිදු කරනවා. වැටෙන්නේ කොකටද? වර්තමාන එකක්ද අතීතයක්ද අනාගතයක්ද? වර්තමානනේ පුතේ. කරලා ඉවර වැඩක් නෙවෙයිනේ. කරන්න තියෙන වැඩකුත් නෙවෙයිනේ. කරන වැඩක් නේ. හරි. එහෙනම් නිමල් කාමරය පිරිසිදු කරනවා කියන එක සිම්පල් ප්‍රසන්ට් වාක්‍යයක් කියලා ඔන්න අපි තෝරගත්තා. දැන් වැඩේ පුතේ මේ වාක්‍ය මේ පැසිව් වාක්‍යයක්ද ඇක්ටිව් වාක්‍යයක්ද? ඒක ඉතින් දන්නේ මම කියලා දුන්නේ නෑනේ. රයිට්. දැන් මම කියලා දෙනවා. පුතේ ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ නැත්නම් කර්තෘකාරක කියලා කියන්නේ වාක්‍යයේ වැඩේ කරන කෙනා වාක්‍යයේ මුල ඉන්න වාක්‍යයකට. ඒක විතර තේරුන්නේ නැහැ. එහෙමද? ඒ කියන්නේ වාක්‍යයේ වැඩේ කරන කෙනා. වාක්‍යයේ වැඩේ කරන එකෙක් ඉන්නවනේ කවුරු හරි. දැන් මේ වාක්‍යය බලන්න. මොකද්ද වාක්‍යය? නිමල් කාමරය පිරිසිදු කරනවා. වැඩේ මොකද්ද? පිරිසිදු කරනවා. කවුද පිරිසිදු කරන්නේ? මේ නිමල්. නිමල් ඉන්නවා. නිමල් ඉන්නවා නම් පුතා මේ වාක්‍යය මොකද්ද? කතරු ඉන්නවනේ. එහෙනම් කතරුකාරක. ඇක්ටිව් වාක්‍ය. මේ જાතිය වාක්‍යයක් හදාගන්න ක්‍රමය මොකක්ද කියලා දන්නවද? කෙනා වැඩේ ඉදිරිය. මොකද ක්‍රමය? කෙනා වැඩේ ඉදිරිය. මේ කෙනා මේ වැඩේ ආගිතිය. ඒක කෙනා වැඩේ ඉදිරිය කියන පිළිවෙල තමයි වාක්‍යයක් හදාගන්නේ. ඒක සරලයි. ඒක ඔයා දන්නවා. එතකොට පුතේ දැන් මම කියන මෙන්න මේ වාක්‍ය හිතන්න. මම මෙන්න මේ වාක්‍ය කියනවා. කාමරය පිරිසිදු කරනවා. මොකද වාක්‍ය? කාමරය පිරිසිදු කරනවා. වාක්‍ය එච්චරයි. කවුද කරන්නේ? දන්නේ. වාක්‍ය මොකද්ද? කාමරය පිරිසිදු කරනවා. කරන කෙනා දන්නෙත් නෑ, අදාළත් නෑ, වැඩකුත් නෑ. නිකම් මිනිස්සු එහෙම කියනවනේ පුතේ. කොහොමද කියන්නේ? මේ කාමරය පිරිසිදු කරනවා හැමදාම. කොච්චර පිරිසිදු කරත් වැඩක් නෑ. මේ කාමරය පිරිසිදු කරනවා හැමදාම. එහෙම කියනවනේ. එතකොට පුතා ඒ වාක්‍ය වැටෙන්නේ මේ තුනෙන් කෝකටද? නිමල් අයින් කරලා දාමු අපි. හරි. දැන් වාක්‍ය වැටෙන්නේ වර්තමාන අතීත කාලේ වෙනස් වුනේ නෑනේ. වර්තමානමයි. හැබැයි පුතා මෙන්න මේක වෙනස් වුණා. මොකද්ද වෙනස් වුනේ? දැන් මේ වාක්‍ය කර්තෘකාරක වාක්‍යයක් නෙවෙයි පුතා, කර්මකාරක වාක්‍යයක්. ඇයි? වැඩේ කරන එක නෑ. වර්තේරනද වෙනස? හැබැයි වර්තමාන. එතකොට මොකද්ද වාක්‍ය? වර්තමාන කර්මකාරක වාක්‍යයක් ඔන්න අපිට දැන් තියෙනවා. මෙහෙම වාක්‍යයක් ඉංග්‍රීසියෙන් ලියාගන්නේ කොහොමද කියලා ඔයා ඉගෙන ගන්න ඕනේ. අපි මෙහෙම වැඩේ පැහැදිලි කරගමු. මෙහෙම පැහැදිලි කරගමු. right මෙහෙම බලන්න. අපි ඉස්සෙල්ලාම කර්තෘකාරකේ ආරම්භ බලමු. කර්තෘකාරකය කියන්නේ ඇක්ටිව් වොයිස් එක. කර්මකාරකය ආරම්භ බලමු මේ පැත්තට. ඒ කියන්නේ පැසිව් වොයිස් එක. right. අපි ඉස්සෙල්ලාම ගමු මෙන්න මේ සිම්පල් ප්‍රසන්ට් කියන වාක්‍ය රටාව. සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට කරන දෙයක්. වාක්‍ය කොහොමද හදාගන්නවා කිව්වේ? කෙනා දාන්න කිව්වා. සිංහලෙන් ඉගෙන ගමුකෝ අපි. වැඩේ තවත් තේරෙන්න. මොකද අන්තිම වෙලාවෙනේ ගේම ගහගන්න යන්නේ. හරි. කෙනා ඕන් ඉන්නවා. වැඩේ දැම්මා ඊට පස්සේ. ඉතිරිය දැම්මා ඊට පස්සේ. ඔන්න පුතා වැඩේ ඉවරයි. ඔය වාක්‍ය හදාගෙන ඉවරයි. මොකද්ද මේ හදාගන්න වාක්‍ය? සිම්පල් ප්‍රසන්ට් වාක්‍යයක්. පොතක් අරන් පුළුවන් නම් පොඩි නෝට් එකක් දාගත්තොත් තවත් පැහැදිලි වෙයි. කෙනා දැම්මා, වැඩේ දැම්මා, ඉතිරිය දැම්මා. මෙතන පුංචි නීතියකුත් තියෙනවා තව. මම ඒකත් නිකමට කියන්නම්. කෙනා මම මෙතන ලියන්න. පේනවද දන්නේ නැහැ. කෙනා ඒක වචන නම් වැඩේ අග S. මොනෝම එකක් ටීචර් ගන්නවා නේද? මතකද? හරි. කෙනා දැම්මා, වැඩේ දැම්මා, ඉතිරිය දැම්මා.
කෙනා ඒක වචන නම් වැඩේ යකට S එකක් දාන්න ඕනේ මේ කතෘකාරක වාක්‍යයක් හදාගන්න විදිය. ඒක අපි දැන්ටමත් දන්නවා. මගේ පාඩම මේක නෙවෙයි. මේක මොකක්ද? කෙනා නැති වුණොත් මොකද වෙන්නේ? කෙනා නැති වුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ පුතා මේ පැත්තෙන් හදාගන්න පුළුවන් නිමල් කාමරේ පිරිසිදු කරනවා කියන වාක්‍යය. මේ පැත්තෙන් හදාගන්න පුළුවන්. මේ පැත්තෙන් අපිට හදාගන්න ඕනේ වෙන්නේ කාමරේ පිරිසිදු කරනවා කියන වාක්‍යය. ඔක තමයි වෙනස. හරි. අපි මේක හදාගන්න බලමු. කවුද කෙනා? කවුද කෙනා? කෙනා නිමල්. right. නිමල්. මම මෙතන වාක්‍ය හදන්න. නිමල්. මොකද්ද වැඩේ? පිරිසිදු කරනවා. පිරිසිදු කරනවා මොකද්ද කියන්නේ? පිරිසිදු කරනවා මොකද්ද කියන්නේ? clean. CLEAN. හැබැයි පුතා අන්න අර යටින් මේ රවුන්ඩ් කරලා ලියප එකක් පොඩ්ඩක් බලන්න. මොකක්ද ඒ කියලා තියෙන්නේ? කෙනා ඒක වචන නම් වැඩේ යකට S එකක් දාන්න කියලා තියෙනවා. කෙනා ඒක වචනේ පුතේ නිමල් කියන්නේ එකෙක්නේ. එහෙනම් S එකකුත් දැම්මා. හරි. දැන් ඉතුරු උනේ මොකද්ද? කාමරේනේ. ඉතින් කාමරේ ලිව්වා. The room. ඔන්න පුතා වාක්‍ය ලිව්වා. මොකද්ද ලිව්ව වාක්‍ය? නිමල් cleans the room. ඊටාම නිවැරදි වාක්‍යයක්. ඒ වාක්‍ය අයිති වෙන්නේ මොන වාක්‍ය රටාවටද? simple present කියන වාක්‍ය රටාවට. හරි ගවුලක් නැහැ. දැන් වාක්‍ය මොකද්ද? කාමරය පිරිසිදු කරනවා කියන වාක්‍යය. පුතේ කාමරය පිරිසිදු කරනවා කිව්වහම දැන් කෙනා නැහැනේ. දැන් වාක්‍ය හදාගන්න අංකයකට ගන්න කෙනා නැහැනේ. මොකද්ද තියෙන්නේ? වැඩේ තියෙනවා ඉතිරියේ තියෙනවා. පුතේ අංකයකට ගන්න කර්මය. මොකද්ද අප කර්මය කියන්නේ? පුතේ කර්මය කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. මම මෙතන සිංහලෙන්ම ලියන්නම්. වැඩේට ලක් වෙන කෙනා හෝ දෙය. ඒකේ පුතා. දැන් මේ වාක්‍ය ගන්න. කාමරේ පිරිසිදු කරනවා. වැඩේ මොකද්ද පුතා? පිරිසිදු කරනවා. පිරිසිදු කරන්නේ මොකද්ද? කාමරේ. ආන් කර්මය. එයාව ගන්නලු එකටම. ගත්තා. ගමුක පස්සේ. දැන් ලියාගෙන ඉමුකෝ. අංක 2 මොකද්ද? පුතේ මේක වර්තමාන නිසා මෙන්න මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් බස්සන්න ඕන. කවුද ඒ තුන් දෙනා? am is are. මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් බස්සන්න ඕන. දැන් මේ තුන් දෙනා කතෘකාරක වාක්‍යයකට සම්බන්ධ කරගත්තේ නැති බව ඔයා දන්නවා. මොකද එතනදී අපි වාක්‍ය හදාගත්තේ කොහොමද? කෙනා දැම්ම, වැඩේ දැම්ම, ඉතිරිය දැම්ම, කතාව ඉවරයි. chapter close. හැබැයි මේ පැත්තේදී ඕන්න අපිට මේ තුන් දෙනාව ඕනේ වෙනවා පළවෙනි වතාවට. කොහොමද කරන්නේ? වැඩේට ලක් වෙන කෙනා හෝ දෙය මුලින් දැම්මා. එයාට ගැලපෙන am is are තුන් දෙනාගෙන් එක්කෙනෙක් දැම්මා. දැන් මොකද වෙන්නේ? දැන් දාන්න වැඩි. ඕන්න වැඩි. හැබැයි පුතා වැඩේ මොකද්ද දාන්නේ? වැඩේ දාන්නේ PP එක. ඒ මොකද්ද? ඒ කියන්නේ පුතා ක්‍රියාපදේ past participle එක. past participle එක ඒ මොකද්ද? මම නිකමට පොඩ්ඩක් මතක් කරන්නම්. පොඩි වෙලාවක් නේ තියෙන්නේ. පුතේ ක්‍රියාපදයක අවස්ථා තුනක් තියෙනවනේ. ක්‍රියාපදයක ඕනෑම ක්‍රියාපදයක අවස්ථා තුනක් තියෙනවා. ඒ මොකද්ද? වර්තමාන අතීත අනාගතද? නෑ එහෙම නෙවෙයි. ක්‍රියාපදයක මූලික රූපය. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රියාපදේ යනවා එනවා කනවා බොනවා නටනවා සින්දු කියනවා සෙල්ලම් කරනවා පීනනවා අතු ගන්නවා අඬනවා hina වෙනවා වගේ ඒවා. ඒක නිකන් මූලික ක්‍රියාපදේ. ඊට පස්සේ ඕකේ තියෙනවා අතීත රූපයක්. අතීත රූපය කියන්නේ ඒ වැඩේ කරලා ඉවරුනාට පස්සේ කියන විදිහ. කෑවා බිව්වා නැටුවා සින්දු කිව්වා වගේ. ඊට පස්සේ තියෙනවා PP කියලා එකක්. ඒ කියන්නේ past participle අතීත කෘදාන්තය කියලා on සිංහලෙන් කියන්නේ. ඒක තේරුම් නැත්නම් හිතන්න එපා. හැබැයි එහෙම එකක් තියෙනවා. ඒක පාඩම් කරලා තියෙන්න ඕනේ මේ වෙනකොට. පාඩම් කරලා නැත්නම් දැන් හරි පාඩම් කරන්න වෙනවා. හරි. ඒතකොට ක්‍රියාපදේ අන්න ඔය තුන්වෙනිය තමයි මෙතෙන්ට දාන්නේ. හරිද? දැන් දැම්මා. දැන් මොකද වෙන්නේ? පුතේ ඉතිරිය දානවනේ. වාක්‍ය මොනවා හරි ඉතුරු වුණා නම් ඕන් ඉතිරි ටික දැන් දානවා. දැන් කතාව ඉවරයි. වාක්‍ය හදලා ඉවරයි. අපි ඉංග්‍රීසියෙන් හදුවේ නෑ හැබැයි. හදමු බලන්න. මොකද්ද දාන්න කිව්වේ? කාමරේ පිරිසිදු කරනවා කියන වාක්‍යයයි අපි හදන්න යන්නේ. කර්මය දාන්න කිව්වා. කර්මය කිව්වේ මොකද්ද? වැඩේට ලක් වෙන කෙනා හෝ දෙය. ඉස්සෙල්ලා වැඩේ අල්ල ගන්න. ඉස්සෙල්ලා වැඩේ අල්ල ගන්න. මොකද්ද වැඩේ? පිරිසිදු කරනවා. මොකද්ද පුතා පිරිසිදු කරන්නේ? කාමරය. අන්න එයා තමයි එහෙනම් අංකයකට ලියවෙන්න ඕනේ. ඔන්න මම ලියනවා. නිමල් කෙනෙක් නෑනේ. මොකද්ද තියෙන්නේ? කාමරය තියෙනවා. The room.
දැන් පුතා ඒකට ගැලපෙන මේ තුනම දාන්නේ නැහැ. මේ තුනේ මෙයාට ගැලපෙන එක්කෙනයි දාන්නේ. ඒ කියන්නේ am the is the are the තුන් දෙනාගෙන් දැන් මෙතන දාපු එක්කෙනාට ගැලපෙන එක්කෙනාව තමයි දාන්න ඕනේ. room එකට ගැලපෙන්නේ මොකද්ද පුතේ? am. room එකට am ගැලපෙනවද? නැහැ. is ගැලපෙනවද? is තමයි ගැලපෙන්නේ. ඇයි? එක දෙයක්නේ. am දාන්නේ I එක විතරයි. දාන්නේ ගොඩක් එක්ක. is තමයි දාන්න ඕනේ. හරි. දැන් මොකද්ද වෙන්නේ? වැඩේ pp එක දාන්නලු. වැඩේ මොකද්ද? clean එකේ pp එක මොකද්ද? ඔන්න දැම්මා. මොකද්ද? ed එකතු කරන එක cleaned. The room is clean පුතේ වාක්‍ය හදලා ඉවරයි කියලා දන්නවද ඔයා දැන්? ඔන්න. කාමරය පිරිසිදු කරනවා කියලා ලියලා ඉවරයි දැන් ඔයා. The room is cleaned. The room is cleaned. ඔන්න passive voice. දැන් මේක මහ ලොකු කෙලියක් නෙවෙයි. දැන් මූලික දේ සමහර ගුරුවරු මේක උගන්වන විදිහත් එක්ක තමයි ඔයාට වැඩේ පැටලෙන්නේ. මම ආයෙත් සරයක් මේක පැහැදිලි කරනවා බය වෙන්න එපා. ඔයාට මේ පළවෙනි වටේ මම කියාගෙන ගිය විදිහෙන් තේරුම් නැත්නම් ලොකුවට හිතන්න එපා. මම දැන් යන්නේ නැවත පැහැදිලි කරන්න. හරි. වාක්‍යයක් හදාගන්නකොට කොමුණ හෝ වාක්‍යයක් පුතේ අපිට ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ වුණාම අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ ඒ වාක්‍ය කර්තෘකාරකද කර්මකාරකද කියලා. ඒ කිව්වේ ඒ වාක්‍යයේ වැඩේ කරන එක වාක්‍ය මුල ඉන්නවද? නැද්ද? ඕන් ඒකයි. වාක්‍ය මුල වැඩේ කරන කෙනා ඉන්නවද නැද්ද? වාක්‍ය මුල වැඩේ කරන කෙනා ඉන්නවනම් හරි ලේසි. සාමාන්‍යයෙන් මේ වගේ මේ ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයක් මම මෙතන හදන විදිහ ලියලා තියෙන්නේ. කෙනා දැම්ම වැඩේ දැම්ම ඉතිරිය දැම්ම. ඉතින් ඕක තමයි මූලික වාක්‍ය රටාව. කෙනා වැඩේ ඉතිරිය. නමුත් වාක්‍ය මුල වැඩේ කරන කෙනා නැති වාක්‍යයක් නම් උදාහරණයකට කාමරය පිරිසිදු කරනවා. දැන් මෙහෙම හිතන්නකෝ. අපි උදව් කරනවා. අපි ඔහුට උදව් කරනවා. ඒ වාක්‍ය මොකද්ද? ඒක කර්තෘකාරක වාක්‍යයක්. ඒයි අපිනේ වැඩේ කරන්නේ. හරි. අපි ඔහුට උදව් කරනවා. We help him. That's right. ඒක නිවැරදි වාක්‍යයක්. හැබැයි මෙහෙම හිතන්න. ඔහුට උදව් කරනවා. ඔහුට උදව් කරනවා. දැන් ඔහු කියලා කෙනෙක් ඉන්නවා. හැබැයි එයා වැඩේ කරන කෙනාද? ඔහුට උදව් කරනවා. උදව් ලබන කෙනා ඉන්නේ. උදව් කරන කෙනා නෙවෙයිනේ. එන එක මොන වාක්‍යයක්ද? කර්මකාරක වාක්‍යයක්. කොහොමද හදාගන්නේ? මේෙන් හදන විදිහ. මොකද්ද මුලට ගන්න? කර්මය. මොකද්ද කර්මය? වැඩේට ලක් වෙන කෙනා හොදේ. ඔහුට උදව් කරනවා. මොකද්ද වැඩේට ලක් වෙන්නේ? වැඩේ මොකද්ද? උදව් කරනවා. කවුද උදව් ලබන්නේ? ඔහු. එහෙනම් he තමයි මුලට එන්න ඕනේ. තේරුණාද කියපුවේ? right. එයා තමයි මුලට එන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? am is are තුන් දෙනාගෙන් ගැලපෙන එක්කෙනා එනවා. ඊට පස්සේ වැඩේ pp එක එනවා. අපි කියපුවා කියදමු. ඔහුට උදව් කරනවා. කොහොමද හදන්නේ? he is helped. He is helped. එච්චරයි. ඔහුට උදව් කරනවා. ඉතින් ඕනෑම වාක්‍යයක් මේ විදිහට තමයි මූලිකව කර්මය මුලට ගත්තා. ඊට පස්සේ am is are ගත්තා. ඊට පස්සේ වැඩේ pp එක ගත්තා. ඊට පස්සේ ඉතිරිය ගත්තා. ඕක තමයි පිළිවෙල. හැබැයි මම මේ කිව්වේ simple present tense වල වාක්‍යයක් හදාගන්න පිළිවෙල විතරයි. තවත් වාක්‍ය රටා දෙකක් මම බෝඩ් එකේ ලියලා තියෙනවා. ඒ තමයි simple past එකයි simple future එකයි. right. simple past එකත් අපි පොඩ්ඩක් කතා කරලා බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. right. පුතේ මේකෙත් එච්චර ලොකු කෙලියක් නෑ මේ වැඩේ මෙහෙමමයි වෙන්නේ. සුපුරුදු පරිදි කෙනා වැඩේ ඉතිරිය මෙන්න මේක අදාළ නෑ. right. හරි. මේක අදාළ නෑ. ඒ කියන්නේ මොකද්ද? අර S අකුරේ නීතිය අදාළ නෑ. කෙනා ඉන්නවා, වැඩේ තියෙනවා, ඉතිරිය තියෙනවා. හැබැයි වැඩේ අතීතයේ තමයි දාන්නේ. right. මෙන්න මෙතන විතරයි දෙවෙනි වෙනස වෙන්නේ. ඒ තමයි am is are වෙනුවට was සහ were කියන දෙන්න එකතු වෙන එක. ඔන්න ඔච්චරයි කතන්දරය. මම ආයෙත් සරයක් එතෙන් දෙනවා. මොකද්ද වාක්‍යය? අපි වාක්‍යයක් ගමු. නිමල්ම ගමු. right. නිමල් කාමරය පිරිසිදු කළා. right. මේ වාක්‍යය ගමු. මේක පුතා අතීත වාක්‍යයක්. ඒ කියන්නේ simple past වාක්‍යයක්. නිමල් කාමරය පිරිසිදු කළා. කෙනා දැම්ම, වැඩේ දැම්ම, ඉතිරිය දැම්ම. වැඩේ හැබැයි අතීතයේ දාන්න ඕනේ. ඒ කියන්නේ මම අර ක්‍රියාපදයේ කොටස් තුනක් තියෙනවා කිව්වේ. ඒකෙන් දෙවෙනි කොටස තමයි දාන්න ඕනේ. right. අපි වාක්‍ය හදාගන්න බලමු. නිමල් කෙනා හරි වැඩේ අතීතයේ දාන්නලු. clean තියෙන්නේ. වැඩේ අතීතයේ මොකද්ද පුතේ clean එකේ? cleaned. ඉතිරිය the room මෙන්න නිවැරදි වාක්‍ය හදලා තියෙනවා. active එක හරි. good. එහෙනම් මොකද්ද දැන් හදන්න ඕනේ? කාමරය පිරිසිදු කළා කියන වාක්‍යය. on.
කාමරය පිරිසිදු කළා. කවුද කරේ? දන්නේ නැහැ. අදාළත් නැහැ, වැඩකුත් නැහැ. හැබැයි කාමරය පිරිසිදු වෙලා තියෙනවා. එච්චරයි. කොහොමද වාක්‍ය හදාගන්නේ? මේ තියෙන පිළිවෙල. සුපුරුදු පරිදි. මොකද්ද මුලට ගන්න? කර්මය. මොකද්ද කර්මය කියන්නේ? වැඩේට ලක් වෙන කෙනා හෝ දේ. සුපුරුදු පරිදි මොකක්ද? වැඩේ මොකද්ද? පිරිසිදු කරනවා. වැඩේට ලක් වෙන මොකක්ද? කාමරය. ආපෝසරයක් room. The room. අංක 2 was were. එකෙක් නම් was, ගොඩක් නම් were. මොකක්ද එන්නේ room එකත් එක්ක? Was. The room was cleaned. ඉතිරියක් නැහැ. වාක්‍ය ඉවරයි. right. වැඩේ තේරුණාද? එකම පුංචි වෙනසයි කරේ. මෙතන වැඩේ අතීත වුණා. ඇක්ටිව් වාක්‍යකදී පැසිව් එකදී උනේ පුතේ දෙවෙනි පියවර was were බවට පත් වෙච්ච එක විතරයි. right. අපි simple future වාක්‍ය උතරම් බලමු. ඊට පස්සේ අපි අභ්‍යාස කරලා තවත් වැඩි හරියටම අල්ලගමු. right. simple future වාක්‍යයක් අපි මේ වාක්‍යෙම අරගෙන බලමු simple future වලට. මොකක්ද ඒ? නිමල් කාමරය පිරිසිදු කරાવી. right. නිමල් කාමරය පිරිසිදු කරાવી. නිමල් කාමරය පිරිසිදු කරાવી. කෙනා ඉන්නවනේ ඇක්ටිව් වාක්‍යයක්. පිළිවෙල කොහොමද පුතේ? කෙනා will වැඩේ ඉතිරි. කෙනා will වැඩේ ඉතිරි. කෙනා දැම්ම will දැම්ම වැඩේ දැම්ම ඉතිරිය දැම්ම done. කවුද කෙනා? නිමල්. දැම්ම will. වැඩේ මොකද්ද? පිරිසිදු කරනවා clean. පළවෙනි ක්‍රියාපදේ දාන්න. අර තුනෙන් පළවෙනි ක්‍රියාපදේ. නිමල් will clean the room. That's it. එතකොට පැසිව් එක. ඒ කියන්නේ මේක. මොකද මේක? කාමරය පිරිසිදු කරાવી. කර්මය. කර්මය කිව්වේ වැඩේට ලක් වෙන කෙනා හොදේ. සුපුරුදු පරිදි කාමරය. The room. අපි ඇක්ටිව් එකත් ලියලා බලමු. නිමල් will clean the room. right. කර්මය මෙන්න room. දෙවෙනි පියවර වෙන්න ඕනේ will be. වැඩේ PP ඉතිරි. පුතේ මෙන්න මේ නීතිය මතක තියාගන්න ඕනේ. පැසිව් වාක්‍යයක් හදනකොට ක්‍රියාපදයේ past participle my එක වෙනස් වෙන්නේ නැහැ. ඒක සදාකාලික සත්‍යයක්. මොකද්ද? පැසිව් වාක්‍යයක් ලියනකොට ක්‍රියාපදය PP වලින් තියෙනවා කියන එක සදාකාලික සත්‍යයක්. PP කිව්වේ past participle. වාක්‍ය පැසිව් නම් ඔයා ලියන්නේ ඉංග්‍රීසි භාෂාවේ කුමන පැසිව් වාක්‍ය හෝ වේවා ක්‍රියාපදය නියතියක් විදිහටම past participle වෙන්න ඕන. ඒක මතක තියාගන්න. වෙනත් ක්‍රියාපදයක් තියෙන්න බෑ වාක්‍ය පැසිව් නම්. හරි. The room will be cleaned. ඔන්නොච්චරයි. වැඩි තේරුණාද? මම ආයෙත් සරලව පැහැදිලි කරන්නම්. මම කතා කරන්නේ කර්මකාරකය කියන්නේ. මේක ඔයාට ඕනේ පුතේ. මේක ඕනේ. මොකද ඔයා ඕලෙල් විභාගයට තව ඉතාම කෙටි කාල සීමාවක් තියෙනවා. දැනටත් මොනවා හරි මගේ ඇරලා තියෙනවනම් කිසියම්ම දෙයක් හෝ මගේ ඇරලා තියෙනවනම් පැසිව් එක අනිවාර්යයෙන්ම ආවරණය කරගන්න ඕන. හරිම සරල පුංචි වැඩක් තියෙන චූටි දෙයක් අල්ලගන්න තියෙන්නේ. මොකද කරන්න ඕනේ? ඇක්ටිව් වාක්‍යයක් හදාගන්න විදිහ දැන් ඔන්න මම කිව්වා. ප්‍රසන්ට් එකක් කිව්වා, පාස්ට් එකක් කිව්වා, ෆියුචර් එකක් කිව්වා. එතකොට ප්‍රසන්ට් වාක්‍යයේ කර්මකාරකය හදාගන්නේ කොහොමද? කර්මය මුලට දැම්මා, am is ආ දැම්මා, වැඩේ PP දැම්මා, ඉතිරිය දැම්මා. පාස්ට් වාක්‍යයක් නම් කර්මය මුලට දැම්මා, was were දැම්මා, වැඩේ PP දැම්මා, ඉතිරිය දැම්මා. ෆියුචර් වාක්‍යයක් නම් කර්මය දැම්මා, will be දැම්මා, වැඩේ PP දැම්මා, ඉතිරිය දැම්මා. ඔච්චරයි. සරල වැඩක්. right. අපි බලමු වාක්‍ය උදාහරණ කීපයක් අරගෙන කොහොමද කියලා මේ වාක්‍ය ටික හදාගන්න පුළුවන්.
right මේ වාක්‍ය දෙක අරන් බලන්න කසුන් කාමරේ පින්තාරු කරනවා කාමරේ පින්තාරු කරනවා පුතා වාක්‍ය දෙකම මොනවද present ද past ද future ද වාක්‍ය දෙකම මොනවද පින්තාරු කරනවා present වාක්‍ය දෙකක් හැබැයි වාක්‍ය දෙකේ වෙනස මොකද්ද පුතා මේක ඇක්ටිව් වාක්‍යයක් මේක පැසිව් වාක්‍යයක් ඇයි මම එහෙම කියන්නේ මේන් වැඩේ කරන කසුන් මේකේ ඉන්නවා මේකේ වැඩේ කරන කෙනෙක් නැහැ පැහැදිලිවම පේනවා මේක ඇක්ටිව් වාක්‍යයක් මේක පැසිව් වාක්‍යයක් කියලා හැබැයි පුතේ මට කියලා දෙන්න ඕනේ මෙන්න මේ දේ පැසිව් වාක්‍යයක වුණත් වැඩේ කරන කෙනා ඉන්න පුළුවන් ඒ කියපු කතාව මොකද්ද ඒ කියන්නේ පැසිව් වාක්‍යයක වුණත් වැඩේ කරන කෙනා ඉන්න පුළුවන් හැබැයි මේ වගේ වාක්‍ය මුල ලොක්කා වගේ ඉන්නේ නැහැ තේරුණා මම කියන දේ පැසිව් වාක්‍යයක වැඩේ කරන කෙනා හිටියොත් එයා මෙන්න මේ කසුන් මේ වාක්‍යයේ ඉන්නේ ඒ වගේ ලොක්කා වගේ ඉන්නේ නැහැ නිකන් වාක්‍ය අග සොක්කෙක් වගේ ඉන්න පුළුවන් ඒ කියන්නේ මෙහෙම කොහොමද කාමරයේ පිරිසිදු පින්තාරු කරනවා කසුන් විසින් දැන් මෙන්න මේක මේ වාක්‍ය කසුන් හිටියා කියලා මෙතන ඔයා හිතනවද මේක ඇක්ටිව් වාක්‍යයක් කියලා නෑ මේක පැසිව් වාක්‍යයක් ඇයි පුතේ වාක්‍ය මුල ලොක්කා වගේ නෙවෙයි ඉන්නේ වාක්‍ය අග සොක්කා වගේ ඉන්නේ කසුන් ඒ නිසා මේක ඇක්ටිව් වාක්‍යයක් නෙවෙයි මේක ඇක්ටිව් මෙයා පැසිව් අපි මේ වාක්‍ය දෙක ලියන්න බලමු දෙකම ප්‍රසන්න නේ පුතේ හරි කසුන් කාමරේ පින්තාරු කරනවා මෙයා ඇක්ටිව් මෙයා පැසිව් නේ හරි ඇක්ටිව් වාක්‍ය ලියන්න බලමු නිකම්ම මතක් වෙන්නත් එක්ක ඒවත් මතක් කරන්න එපා අමතක වෙලා ඇතිනේ රයිට් කසුන් කාමරේ පින්තාරු කරනවා කියන්නේ ප්‍රසන්ට් වාක්‍යයක් නේ ඇක්ටිව් වාක්‍යයක් නේ පිළිවෙල මොකද්ද කෙනා වැඩේ ඉතිරිය හැබැයි කෙනා ඒක වචන නම් වැඩේ අග S එක අමතක කරනවා පොඩි නෝට් එකක් දාගන්න ලියා ගන්න පස්සේ හරි වීඩියෝ එක බලන්න පුළුවන් වෙයි එතකොට නෝට් එකක් දාගන්න කසුන් කාමරේ පින්තාරු කරනවා කෙනා වැඩේ ඉතිරිය හැබැයි වැඩේ අග S එක කෙනා ඒක වචන නම් හැබැයි කෙනා ඒක වචන නම් වැඩේ අග S එක හදන්න බලමු කෙනා කවුද කසුන් වැඩේ මොකද්ද පින්තාරු කරනවා මොකද්ද කියන්නේ paint හොඳේ paint නෙවෙයි සමහරව එහෙම කියනවා වැරදි right කසුන් paint හරිද වාක්‍යය ලියපු ටික හරිද ලියපු ටිකත් වැරදි මොකද්ද වැරද්ද කෙනා ඒක වචන නම් වැඩයගේ S කියලා ප්‍රසන්ට් වල නීතියක් තියෙනවනේ දැන් හරි මොකද්ද ඉතුරු උනේ the room වාක්‍ය හරිද වැරදිද වාක්‍ය හරියටම හරි දෙවෙනි වාක්‍ය මොකද්ද කාමරය පින්තාරු කරනවා කසුන් විසින් පැසිව් වාක්‍ය මොකද්ද මුලට ගන්න කිව්වේ ඔයා කලින් ටික ලියාගත්තා නම් බෝඩ් එකේ ඉඳ නැහැ මම මැකුවා ඔයා ලියාගත්තා නම් ඔයා ළඟ තියෙනවා කොහොමද හදාගන්නේ මොකද්ද මුලට ගන්නෙ වැඩේට ලක් වෙන කෙනා හෝ දෙය වැඩේ මොකද්ද පින්තාරු කරනවා පින්තාරුවට ලක් වෙන මොකද්ද ඉස්සලා වගේම මේකෙත් ඔන්න the room ඊට පස්සේ මොකද්ද ප්‍රසන්ට් එකේ දාන්න කිව්වේ ප්‍රසන්ට් වාක්‍යයක් නම් am is ආ දාන්න කිව්වා room එක ඉතින් is ඉස්සලා ගත්ත උදාහරණෙත් room තිබ්බේ වෙන එකක් ගන්න තිබ්බේ නේද කමක් නැහැ the room is දැන් මොකද වෙන්නේ වැඩේ pp එක දාන්න කිව්වා වැඩේ pp එක paint කියන එකේ pp එක ඕනේ මොකද්ද pp එක ed නේ පුතේ දැන් කසුන් විසින් කියලා තියෙනවනේ දැන් ඕව කොහෙටද දාන්නේ කසුනමත් දාන්න ඕනේ කොහෙට හරි ඉතින් හිටපු විදිහටම වාක්‍ය අග එල්ලලා දාන්න මොකෙන්ද එල්ලන්නේ බයි වලින් on බයි කසුන් කියලා දාන්න වැඩේ කරන කෙනා වාක්‍ය අග බයි වලින් එල්ලලා දාන්න ඔන්න පැසිව් වාක්‍යයක් ලියන විදිහ පැහැදිලිද වැඩි right පැහැදිලි වෙන්නේ නැති තව උදාහරණ දෙකක් ගන්න right right වාක්‍ය දෙක බලන්න මොකද පළවෙනි වාක්‍යය අපි ඇයට උදව් කරනවා දෙවෙනි වාක්‍යය මොකද ඇයට උදව් කරනවා ඇය අපි විසින් කියලා දාමුකෝ හරි right
වාක්‍ය දෙකම මොනවද? මොකද්ද කාලේ? උදව් කරනවා දෙකම ප්‍රසන්ට්. දෙකම ප්‍රසන්ට්. මෙයත් ප්‍රසන්ට්. right. පළවෙනි වාක්‍ය කොහොමද හදාගන්නේ? ආපස්සෙන් මතක් කරන්න ප්‍රසන්ට් වාක්‍යයක් කොහොමද හදාගන්නේ? පිළිවෙල මොකද්ද? සරලව සිංහලෙන් මතක තියාගන්න අමතක වෙන්නේ නැහනේ. කෙනා වැඩේ ඉතිරිය, කෙනා ඒක වචන නම් වැඩේ යගේ S එක. ඕකනේ නීතිය. කෙනා වැඩේ ඉතිරිය, කෙනා ඒක වචන නම් වැඩේ යගේ S එක. right. කෙනා කවුද? අපි ඇයට උදව් කරනවා. මෙතන මේ දෙන්නෙක් ඉන්නවා ඈ. right. අපිත් ඉන්නවා ඇයත් ඉන්නවා. ඔයා කොහොමද තෝරගන්නේ කෙනා? කෙනා කියන්නේ පුතේ වැඩේ කරන කෙනා. ඒක උදව් කිරීම කරන කෙනා. උදව් කිරීම කරන්නේ කවුද? අපිද ඇයද? අපිනේ. එහෙනම් අපි ගත්තා මුලට. කොහොමද ගන්නෙ? we. දැන් මොකද ගන්නෙ? වැඩේ. කෙනා හරිනම් වැඩේ. වැඩේ මොකද්ද? help. දැන් මෙතනත් S එකක් දානවද? දානවද? නෑ දාන්නේ නෑ. ඇයි ඒ? බහු වචනනේ. ඒක වචන නෑ දාන්නේ. එහෙනම් හරි. කෙනා හරි වැඩේ හරි. ඉතිරිය මොකද්ද? ඇය. ඇය කියන්නේ she නේ. ඒනකොට she මෙතන දාන්න පුළුවන්. බෑනේ. ඒක දැන් කියලා දෙන්න බෑ. හැබැයි she නෙමෙයි මෙතන දාන්න මොකද දාන්න ඕනේ? her. වාක්‍ය අගට she දාන්න බෑ. හරි. වාක්‍ය හරි. අපි ඇයට උදව් කරනවා we help her. ඊළඟ වාක්‍ය මොකද්ද? ඇයට උදව් කරනවා අපි විසින්. වැදගත් වෙන්නේ මෙතන අපි නෙවෙයි පුතේ ඇය. කර්මයයි වැදගත් වෙන්නේ. එහෙනම් මොකද්ද මුලට ගන්නෙ? ආයතන මතක ගන්න පිළිවෙල. වැඩේට ලක් වෙන කෙනා හොදේ. වැඩේට ලක් වෙන්නේ කවුද? උදව් කිරීමට ලක් වෙන්නේ කවුද? ඇයනේ පුතේ. අන්න she කියලා දැන් නම් ගන්න පුළුවන් වාක්‍ය මුලට. වාක්‍ය මුලට she ගන්න පුළුවන්. right. දැන් මොකද ගන්න ඕනේ? මතක් කරන්න. am is are තුනෙන් ගැලපෙන එක ඉන්න ගන්න කිව්වේ. sheet එක කවුද ගැලපෙන්නේ? is නේ. හරි. දැන් මොකද ගන්න කියන්නේ? වැඩේනේ. වැඩේ PP එක. right. අපි විසින් කියලා දිනනවා පුතේ. මොකද කරන්නේ? by වලින් එල්ලන්න. හැබැයි by we කියලා දාන්න පුළුවන්ද? බෑ. by us. right. වාක්‍ය තේරෙන්නේ නැති. තේරුණාද? right. නෝට් එකක් දාගන්න නෝට් එකක් දාගන්න. අපි තව උදාහරණ දෙකක් ගමු. right. වෙන වාක්‍ය දෙක පේනවා ඇතිනේ. මොකද මම ලියලා තියෙන්නේ? අම්මා මට බැන්නා. දෙවෙනි වාක්‍ය මට බැන්නා. අම්මා මට බැන්නා පළවෙනි වාක්‍ය. දෙවෙනි එක මට බැන්නා. දැන් පොඩ්ඩක් ටිකක් හිතන්න. මොකද මේ වාක්‍ය දෙකම පුතේ ප්‍රසන්ට් වාක්‍ය නෙවෙයි. මේ වාක්‍ය දෙකම ප්‍රසන්ට් වාක්‍ය නෙවෙයි. මොනවද මේ? මේ වාක්‍ය දෙකම past වාක්‍ය. simple past වාක්‍ය. ඒ කිව්වේ වැඩේ කරලා ඉවරනේ පුතේ. අම්මා බැනලා ඉවරයි. past වාක්‍ය. පළවෙනි වාක්‍ය active ද passive ද? මේන් වැඩේ කරපු අම්මා ඉන්නවා. active නේ. දෙවෙනි වාක්‍ය active ද passive ද? passive නේ පුතේ. බැනපු කෙනා නෑ. බැනපු කෙනා ඉන්නත් පුළුවන්. ඔන්න අම්මා විසින් කියලා දාන්නත් පුළුවන් මෙතන. ඒක ඔයාලට තේරෙන්නේ නැති කියලා මං හිතනවා. හරි. අම්මා මට බැන්නා. පිළිවෙල මොකද්ද? ඇක්ටිව් වාක්‍ය පිළිවෙල මොකද්ද? කෙනා වැඩේ ඉතිරිය හැබැයි වැඩේ අතීත. මොකද පාස්ට් නේ. මම ඒ කියන විදිහටම ලියාගත්තත් කමක් නැහැ. ඒතර ලේසි වෙයි වාට වැඩේ මතක තියාගන්න. කෙනා වැඩේ ඉතිරිය හැබැයි වැඩේ අතීත. ඒ තමයි පාස්ට් වාක්‍යයක් හදාගන්න පිළිවෙල. කෙනා වැඩේ ඉතිරිය හැබැයි වැඩේ අතීත. කවුද කෙනා? අම්මා. මද. වැඩේ මොකද්ද? බැන්නා. බනිනවට මොකද්ද? scold. හැබැයි scold කියලා ලියන්න බෑ අපිට මෙතන. ඇයි ඒ? කෙනා වැඩේ ඉතිරිය හැබැයි වැඩේ අතීත. එහෙනම් scold එකේ අතීතේ දාන්න ඕනේ. බැන්නා. ඒ කියන්නේ ඊඩි දානවා පුතේ. scolded. හරි. කෙනා හරි වැඩේ හරි ඉතිරිය මොකද්ද? මට.
Mother scolded me. Mother scolded me. දැන් මොකද වෙන්නේ? දෙවෙනි වාක්‍ය බලන්න. මට බැන්නා. කවුද බැන්නේ? දන්නේ. වැදගත්ද? වැදගත් නෑ. මොකද වැදගත්? මම බැනුම් අහපුව තමයි වැදගත්. මට බැන්නා. පිළිවෙල මතකද? මොකද වෙන්න ඕනේ? සුපුරුදු පරිදි වැඩේට ලක් වෙන කෙනා හෝ දෙය මුලට එන්න ඕනේ. වැඩේට ලක් වෙන්නේ මොකද්ද? බැනුම් අහන්නේ කවුද? මම. එහෙනම් පුතේ වාක්‍ය මුල මොකද්ද කියලා දන්නවද? මට බැන්නා. ඉතින් මට කියන්නේ මීනේ. එහෙනම් වාක්‍ය මුලට මී එනවා කියලා වගේ හිතනවද? නෑ එහෙම එන්නේ නෑ. එහෙනම් මොකද එන්නේ? අයි තමයි එන්නේ. මේ අමුතුයි වගේනේ. මට බැන්නා කියද්දි අයි වලින් පටන් ගන්න හිතෙන්නේ නෑ වගේනේ. නෑ අයි වලින් තමයි පටන් ගන්න. හරි. දැන් මොකද වෙන්න ඕනේ? දැන් දෙවෙනි පියවර. මොකද දෙවෙනි පියවර? am is ආද? නෑ නෑ ඒ ප්‍රසන්ට් වල. එහෙනම් මොකද දැන්? was were. was were. was were මතක තියාගෙන තියෙන්න ඕනේ කාත් එක්කද කවුද ඒ දෙන්නේ කියලා. ඒ කියන්නේ I was we were you were he was she was it was they were. ඔන්න ඔහොම පාඩම් කරගන්න ඕනේ. කලින් වෙලා තිබ්බනම් පාඩම් කරන්න තිබ්බා. දැන් වෙලාව නෑනේ. ඒ නිසා දැන් පාඩම් කරන්න බෑ. හැබැයි I එක්ක එන්නේ was කියලා මම ඔන්න කියනවා. හා. දැන් මොකද වෙන්න ඕනේ? දැන් වැඩි. හැබැයි වැඩේ PP එකනේ. පැසිව් නම් PP කියලා නියතියක් කියලා මම කිව්වනේ. එහෙනම් ඉතින් on I was scolded. Right. අම්මා මට බැන්නා. Mother scolded me. මට බැන්නා. I was scolded. අම්මා විසින් තිබ්බනම් by mother. I was scolded by mother. That's it. වැඩේ තේරුණා? නෝට් එකක් දාගන්න. තව උදාහරණයකට යන්න. right වාක්‍ය දෙක බලන්න. ඔහු මගේ පසුම්බිය හොරකම් කළා. මගේ පසුම්බිය හොරකම් කළා. ඔහු මගේ පසුම්බිය හොරකම් කළා. මගේ පසුම්බිය හොරකම් කළා. පුතේ බලලා මට කියන්න වාක්‍ය දෙක present past future තුනෙන් කෝකටද වැටෙන්නේ? සිංහලෙන් කිව්වොත් වර්තමාන අතීත අනාගත කෝකටද වැටෙන්නේ? හොරකම් කරලා ඉවරනේ අතීත past. මෙයා හොඳට බලන්න කවුද ඇක්ටිව් කවුද පැසිව් සුපුරුදු පරිදි මෙයා ඇක්ටිව්. ඇයි ඒ? හොරකම් කරපු කෙනා මෙන්න ඉන්නවා. මේකේ හොරකම් කරපු කෙනෙක් නැහැනේ. මේක පැසිව්. ඉන්නත් පුළුවන් අර විදියට වාක්‍යයක සෝක්කා වගේ. මේක නම් එහෙමවත් නැහැ. ඒ නිසා අවුලක්ම නැහැ. අපි බලමු කොහොමද වාක්‍ය දෙක හදාගන්නේ කියලා. අපසර මතක් කරන්න. කොහොමද ඇක්ටිව් වාක්‍යයක් හදාගන්නේ? කෙනා වැඩේ ඉතිරිය හැබැයි වැඩේ අතීත. කෙනා වැඩේ ඉතිරිය හැබැයි වැඩේ අතීත. ඇක්ටිව් වාක්‍යයක් හදාගන්න එහෙම. කෙනා වැඩේ ඉතිරිය හැබැයි වැඩේ අතීත. කවුද කෙනා? හොරකම් කරපු කෙනා කවුද? ඔහු තමයි හොරකම් කරේ. මෙන්න ඔහු. හීනේ ඔහු කියන්නේ. හරි. දැන් මොකද දෙන්න ඕනේ? වැඩේ. මොකද්ද වැඩේ? හොරකම් කරනවා. මොකද්ද හොරකම් කරනවට කියන්නේ? steal S T E A L steal. හැබැයි ඒක දාන්න බෑ. ඒක දාන්න බෑ. ඇයි දාන්න බැරි? ආපස්සට මතක් කරන්න කෙනා වැඩේ ඉතිරිය හැබැයි වැඩේ අතීත. ස්ටීල් එකේ අතීතය දාන්න ඕන. ස්ටීල් එකේ අතීතය මොකද්ද පුතේ? හොරකම් කළා. ඒකට ED එකක් දානවද කලින් වගේ? නෑ. ඒක stole. ඕ මෙහෙම. දැන් හරි. මොකද්ද හොරකම් කළේ? මගේ පසුම්බිය. පසුම්බිය මොකද්ද කියන්නේ? my purse. මේ වචන අලුතෙන් එකත් එකතු කරගන්න. wallet. right. he stole my wallet. ඔහු මගේ පසුම්බිය හොරකම් කරා. ඇක්ටිව් වාක්‍යයක් නිවැරදිව හදාගත්තා. ඒක ලොකු අවුලක් නෙවෙයි. ඒක ගේමක් නෑ. ඒක බොහෝ දුරට ඔයා දන්නවා. දන්නේ නැත්නම් ඉතින් ඕන් ඒකත් දැනගත්තා. හරි. දැන් ප්‍රශ්නේ මගේ පසුම්බිය හොරකම් කළා.
මගේ පසුම්බිය හොරකම් කළා. දැන් මොකද වෙන්නේ? මතක් කරන්න. වැඩේට ලක් වෙන කෙනා හෝ දෙය. කර්මය කියන්නේ ඒකනේ. ඉංග්‍රීසියෙන් කියනවා ඔබ්ජෙක්ට් එක. වැඩේට ලක් වෙන කෙනා හෝ දෙය. මොකද පුතේ වැඩේට ලක් වෙන්නේ? හොරකම් කිරීමට ලක් වෙන්නේ මොකද? ඉතින් මගේ පසුම්බියනේ. එහෙනම් ඒක ගන්න මුලට. my wallet. දැන් මොකද වෙන්නේ? was word එකෙන් ගැලපෙන එකක් දාන්න කිව්වා. was word එකෙන් මොකද දාන්නේ? එක wallet එකයිනේ was දැම්මා. දැන් මොකද වෙන්නේ? වැඩේ PP එක දාන්න ඕනේ. steal එකේ PP එක මොකද්ද? steal, stole, stolen, stolen. STOLEN තමයි PP එක. මෙන්න පුතේ වාක්‍ය හරි. දැන් යම් විදිහකින් මෙහෙම තිබ්බනම් මේකේ මගේ පසුම්බිය හොරකම් කළා ඔහු විසින් කියලා. එහෙනම් මොකද වෙන්නේ? by him. by him. right. පොඩි වැඩක්. right. note එක දාගමු. තවත් කතා කරමු. right. මේ වාක්‍ය දෙක බලන්න. ඔහු සල්ලි ටිකක් දෙයි. දෙවෙනි වාක්‍ය සල්ලි ටිකක් දෙයි. මේ ද්විජාතියම වාක්‍ය අපිට කියන්න ඕනේ වෙනවනේ පුතේ. ඔහු සල්ලි ටිකක් දෙයි. මේක ඇක්ටිව් වාක්‍යයක්. සල්ලි ටිකක් දෙයි. මේක පැසිව් වාක්‍යයක්. මට කියන්න මේ වාක්‍ය දෙකේ කාලය මොකක්ද? present, past, future. තුනේ මොකක්ද කාලය? වර්තමානද අතීතද අනාගතද? දෙයි කියලා කියන්නේ තාම දීලා නැහැ. එහෙනම් මොකද්ද කාලය? අනාගත. අනාගත කාලේ ඇක්ටිව් වාක්‍යයක පිළිවෙල මොකද්ද? වීඩියෝ එකත් එක්ක මුල ඉඳලා ඉඳපු අය දන්නවා. දන්නේ නැතේර මම දැන් මතක් කරා. අනාගත වාක්‍යයක ඇක්ටිව් වාක්‍යයක් හදාගන්නේ කොහොමද? කෙනා will වැඩේ ඉතිරිය. කෙනා will වැඩේ ඉතිරිය. කෙනා දැම්ම will දැම්ම වැඩේ දැම්ම ඉතිරිය දැන්. වැඩේ අමුයෙන් දාන්න. අමුයෙන් කිව්වේ එන නිකම්. ඒ කියන්නේ අර මූලික රූපේ. ක්‍රියාපදයේ මූලික රූපේ දාන්න. පළවෙනි රූපය. කෙනා will වැඩේ ඉතිරිය. කවුද කෙනා? he තමයි කෙනා. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? will වැඩේ මොකද්ද? දෙනවා කියන එකනේ. මොකද්ද දෙනවට කියන්නේ? පුතේ මෙතන වැඩේ දෙනවා කියන එක නෙමෙයි දෙනවා. සල්ලි ටිකක් දෙයි. දෙනවට මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? give. දැන් මොකද ඉතුරුනේ? සල්ලි ටිකක්. සල්ලි ටිකක් කියන්නේ කොහොමද? සල්ලි වලට කියන්නේ money. සල්ලි ටිකක්. some money. මෙන්න වාක්‍ය. He will give some money. He will give some money. ඒක ඇක්ටිව් වාක්‍යයක්. ඒක ලොකු ඩීල් එකක් නෙවෙයි. ඒක අපි දන්නවා. වැඩේ මෙන්න මේක. මොකද්ද? සල්ලි ටිකක් දෙයි. පැසිව් වාක්‍යයක්. මොකද්ද පුතා මුලට ගන්න ඕනේ? වැඩේට ලක් වෙන කෙනා හොදේ. මොකද්ද වැඩේට ලක් වෙන්නේ? වැඩේ මොකද්ද? දෙනවා. මොනවද දෙන්නේ? සල්ලි ටික. එහෙනම් මොකද්ද මුලට එන්න ඕනේ? some money. දැන් මොකද එන්න ඕනේ? දැන් පුතේ එන්න ඕනේ will be. ඔන්න මතක තියාගන්න. will be. will විතරක් නෙවෙයි will be. දැන් මොකද වෙන්න ඕනේ? වැඩේ PP එක ඉතින්. පැසිව් නම් PP නේ. මොකද PP එක? ඔන්න PP එක. given give gave given
give එකේ PP එක given මෙන්න වාක්‍ය හදලා ඉවරයි. some money will be given by him ඕනේ නම්. වැඩේ කරන කෙනෙක් ඉන්නවා නම් එයාව by වලින් එල්ලන්න. passive එක පිළිවෙල එහෙමයි. හරි. ඔහු සල්ලි ටිකක් දෙයි. he will give some money. සල්ලි ටිකක් දෙයි. some money will be given. will be given. right. අපි යන්න තව උදාහරණයකට. right මෙන්න පුතේ වාක්‍ය දෙක. මොකද පළවෙනි වාක්‍ය? ඔවුන් අපිට උදව් කරાવી. දෙවෙනි වාක්‍ය මොකද්ද? අපිට උදව් කරાવી ඔවුන් විසින්. වාක්‍ය දෙකේම කාලය මොකද්ද? අනාගත. වාක්‍ය දෙකේම කාලය අනාගත. උදව් කරાવી උදව් කරાવી. මොකද්ද වෙනස? පළවෙනි වාක්‍ය වැඩේ කරන කෙනා මෙන්න ඉන්නවා. එහෙනම් මේක මොන වාක්‍යයක්ද? ඇක්ටිව් වාක්‍යයක්. අපිට උදව් කරන ඔවුන් වාක්‍ය මුල ඉන්නවා. දෙවෙනි වාක්‍ය මෙතන අපි කියලා ඉන්නව ඔයාට පේනවා. හැබැයි මේ වැඩේ කරන කෙනාද පුතේ? මෙතන අපි කියලා ඉන්නව පේුණාට මේ වැඩේ කරන කෙනාද? නෑ, මේ වැඩේ කරන කෙනා නේ වැඩේට ලක් වෙන කෙනා. මොකද අපිට උදව් කරන්නේ ඔවුන් විසින්. කෙනා ඉන්නවා වැඩේ අග සොක්කා වගේ, ලෝකා වගේ නෙවෙයි. ඒ නිසා මේක පැසිව් වාක්‍යයක්. දෙකම ෆියුචර්. අනාගත වාක්‍ය. අනාගත වාක්‍යක ඇක්ටිව් එක කොහොමද කරගන්නේ? කෙනා will වැඩේ ඉතිරිය. කෙනා will වැඩේ ඉතිරිය. කවුද කෙනා? ඔවුන් කියන්නේ කොහොමද පුතේ? they. දැන් මොකද වෙන්නේ? will help us. they will help us. ඔවුන් අපිට උදව් කරා. මොකද්ද පිළිවෙල? කෙනා will වැඩේ ඉතිරිය. මෙන්න කෙනා, මෙන්න will, මෙන්න වැඩේ, මෙන්න ඉතිරිය. හරිනේ? ඇක්ටිව් වාක්‍ය හදාගත්තා. පැසිව් වාක්‍ය හදාගන්න යන්නේ. අපිට උදව් කරાવી ඔවුන් විසින්. අපිට උදව් කරાવી ඔවුන් විසින්. මොකද වෙන්න ඕනේ? මතක ගන්න පිළිවෙල. ඔබ්ජෙක්ට් එක මුලට එන්න ඕනේ. ඔබ්ජෙක්ට් එක කිව්වේ කර්මය. කර්මය කිව්වේ වැඩේට ලක් වෙන කෙනා හෝ දෙය. බලමු වැඩේ උදව් කරනවා. උදව් කිරීමට ලක් වෙන්නේ කවුද? අපි. එන වාක්‍ය මුලට එන්න ඕනේ මොකද්ද පුතා? we. මෙන්න මෙතන හරි පරිස්සමට කරගන්න. මේ we දාන්න නිකන් බෑ වගේ වට හිතෙන්න පුළුවන්. නමුත් ඒක තමයි තියරි එක. ඒක තමයි ක්‍රමය. ඒක තේරුම් ගන්න ඕන. we. දෙවෙනි පියවර මොකද්ද? will be. දැන් මොකද වෙන්න ඕනේ? වැඩේ PP එක. පැසිව් නම් PP නේ. නියතියක් නේ. right. we will be helped by them. ඔවුන් විසින් කියලා තිබ්බ නිසා by them. we will be helped by them. right. වැඩේ සෑහෙනදුරට තේරෙන්නේ නැති. නෝට් එකක් දාගන්න. තව එකක් දැක්ක කතා කරමු ගන්න වෙලාවත් එක්ක.
right අපි කාලයත් එක්ක අපිට කතා කරන්න පුළුවන් අවසාන උදාහරණ දෙක වාක්‍ය දෙක බලන්න මම ඉංග්‍රීසි උගන්වනවා ඉංග්‍රීසි උගන්වනවා ලෝකේ පුරාම මට කියන්න පුළුවන්ද වාක්‍ය දෙකේ කාලය present past future තුනෙන් මොකක්ද කිය වර්තමානද අතීතද අනාගතද උගන්වනවා වර්තමාන මෙයා ඇක්ටිව් මෙන්න වැඩේ කරන කෙනා ඉන්නවා මෙයා පැසිව් වැඩේ කරන කෙනෙක් ඇත්තෙම නැහැ වාක්‍ය සොක්කා වගේවත් නැහැ හරි කොහොමද වාක්‍ය හදාගන්නේ ඇක්ටිව් වාක්‍ය හදාගන්නේ කොහොමද ප්‍රසන්ට් ආයිත් මතක් කරන්න මම මේ ආපෝසර ප්‍රසන්ට් උදාහරණයක් දුන්නේ බලන්න මොකද පිළිවෙල කෙනා වැඩේ ඉතිරිය කෙනා ඒක වචන නම් වැඩේ අගේස් එක මතක කෙනා වැඩේ ඉතිරිය කෙනා ඒක වචන නම් වැඩේ අගේස් එක බලමු හදාගන්න මම ඉංග්‍රීසි උගන්වනවා කෙනා වැඩේ ඉතිරිය කෙනා ඒක වචන වැඩේ අගේස් එක කෙනා වැඩේ ඉතිරිය කෙනා කවුද ආයි වැඩේ මොකද්ද උගන්වනවා මොකද්ද කියන්නේ මොකද්ද කියන්නේ teach හරි එහෙනම් S එකක් දාන්න ඕනේ මම ඒක මතක් කරන්න මේ උදාහරණේ දුන්නේ අවසානයේට හරි මෙතන S එකක් දානවද S එකක් දානවද දාන්නේ නැහැ ඇයි දාන්නේ නැත්තේ I කියන කෙනා ඒක වචන විදියට සලකන්නේ නැති නිසා නොදන්න කෙනෙක් ඉන්නවා නම් මම ඒක කිව්ව මම හිතන්නේ කොට දෙනෙක් දන්නවා I teach right I teach කෙනා හරි වැඩේ හරි ඉතිරිය මොකද ඉතුරුනේ English මම ඉංග්‍රීසි උගන්වනවා කියන වාක්‍යෙ නිවැරදිව ලියුවා I teach English එක අවුලක් නැහැ ඊළඟ වාක්‍යය මොකක්ද ඉංග්‍රීසි උගන්වනවා ලෝකේ පුරාම පුතේ මෙන්න මේ වගේ වාක්‍ය ඔයාලට ලියන්න වෙනවා වගේ වාක්‍ය රචනය ලියද්දී ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පුරාම ඉංග්‍රීසි භාෂාව කවදා හරි කතා කරනකොට ඔයාට මේ පැසිව් අතෑරලා යන්න බෑ මෙතන තමයි ලස්සනම ඉංග්‍රීසි ටික තියෙන්නේ ඒ නිසා පැසිව් වල එල්ල මේක අල්ලගෙන මේ අමාරු වැඩක් නෙවෙයි හරියට වීඩියෝ එක මුල ඉඳලා බැලුවා නම් තේරුම් නැත්නම් තව පාරක් බලන්න ඒ තේරුම් නැත්නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න මම පස්සේ හරි මේකට උත්තර දෙනවා ඒ නිසා ගැටලු තිබේ නම් නොතේරුණු තැනක් තිබේ නම් වීඩියෝ එක නැවත නැවතත් බලලත් හොඳේ ඒත් නොතේරුණු තැනක් තියෙනවා නම් බය නැතුව මාව සම්බන්ධ කරගන්න මම තවත් පැහැදිලි කරලා දෙන්නම් වැඩේ සරල මොකද තාම කෙටි කාලයක් තියෙන නිසා right ඉංග්‍රීසි උගන්වනවා ලෝකේ පුරාම කියන වාක්‍ය ලියන්න මේ වගේ දේවල් අපිට ලියන්න වෙනවා ඕන තරම් මේක කාලය පැහැදිලි වර්තමාන මොකද මුලට ගන්න ඕනේ වැඩේට ලක් වෙන කෙනා හෝ දෙය ඒකනේ ගන්න කිව්වේ වැඩේට ලක් වෙන කෙනා හෝ දෙය මොකද්ද වැඩේට ලක් වෙන්නේ ඉංග්‍රීසි උගන්වනවා ලෝකේ පුරාම මොකද වැඩේට ලක් වෙන්නේ ඉංග්‍රීසි English පුතා ඉංග්‍රීසි එක දෙවෙනි පියවර මොකද්ද am is are තුنين ගැලපෙන එකක් දාන්න කිව්වේ ඉංග්‍රීසි එක දාන්නේ කවුද am the is the are මොකද්ද දාන්නේ is තමයි දාන්නේ එකක් නේ ඉංග්‍රීසි කියන්නේ is දැන් මොකද්ද වෙන්න ඕන වැඩේ මොකද්ද වැඩේ PP එකනේ teach කියන එකේ PP එක දන්නේ නැහනේ දන්නේ නැත්නම් ඉතින් පාඩම් කරගන්න ඕනේ මොකද්ද මේක මොකද්ද කොහොමද කියවන්නේ taught නෑ taught English is taught ඉංග්‍රීසි උගන්වනවා කියන ටික ඔන්න ඔයා කියලා ඉවරයි මොකද ඉතුරුනේ ලෝකේ පුරාම කොහොමද ඒක කියන්නේ all over the world English is taught all over the world මම ඉංග්‍රීසි උගන්වනවා I teach English ඉංග්‍රීසි උගන්වනවා ලෝකේ පුරාම English is taught all over the world right මම හිතන්නේ අපේ කාලය ඉවර වෙනවා අපිට පැයක කාලයක් තමයි තියෙන්නේ හැබැයි මතක තියාගන්න මේ 3-4 පැය අයින් කරලා තියාගන්න අද දවසේ මම ආරම්භයක් ගත්තේ දැන් අඩුපාඩු වෙන්නේ නැති මොකද වැඩේ තාම අලුත් නමුත් හෙට ඉඳලා වැඩේ ක්‍රියාත්මකයි හෙට දවසේ මම හිතන්නේ විද්‍යාව ගුරුවරයෙක් එන්නේ ඔයාට අවශ්‍යම කරන විද්‍යාව පාඩම් ටිකේ විභාගයට ඕනේ කරන උදව් ටික කරන්න ඒ නිසා මොන වැඩ තිබ්බත් මේ වෙලාව අයින් කරගන්න බලන්න යම් විදියකින් බැරි වුණොත් අත්‍යවශ්‍ය පන්තියක් තියෙනවා නම් මේ වෙලාව ගැටලුවක් නෑ ඒකට යන්න හැබැයි හවස හරි ඇවිල්ලා මේ වීඩියෝ එක නැවත බලන්න
මම අර කිව්වත් වගේ සෝෂල් මීඩියා පැකේජ් එකක් ඔය පාවිච්චි කරන සර්විස් ප්‍රොවයිඩර් කවුරුනත් කමක් නැහැ දාලා තියාගන්න. මොකද මේ කාලේ ඒ රුපියල් 100 ගානට වැඩිය ගොඩාක් වැදගත් දේවල් වාට ඉගෙන ගන්න පුළුවන් වෙයි මේ වැඩේ. ඒ නිසා මේ මාධ්‍ය ඒකකයේ මේ සංජීව ජයතිලක මහත්තයා ඇතුළු මාධ්‍ය ඒකකයේ කරන වැඩෙන් උපරිම ප්‍රයෝජනය ගන්න මේ කාලය වෙන් කරගෙන මහන්සිලා වැඩ කරන්න. බොහොම කෙටි කාලයක් තියෙන අපි නැවත හම්බෙයි. මම එතකොට තවත් උපදෙස් ටිකක් දෙන්නම් සහ ඕනේ කරන ඉලක්කවලට යන්න තවත් උදව් ටිකක් මම පස්සේ වෙලාවක කරන්න. අද දවසේ ආරම්භයක් විදිහට මම මේ පැසිව් එක ගත්තේ. නොතේරුණ යමක් තිබේ නම් නැවත